ගරු ෆීලික්ස් පෙරරා අමාත්‍යතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද කල්බදු මූල්‍යකරණය සංශෝධන කෙටුම්පතත් පනත් කෙටුම්පතත් ඒ වගේම රක්ෂණ සමාගම් පිළිබඳ කෙටුම්පනත් පතත් පිළිබඳ වචන කීපයක් කතා කිරීමට ලැබීම ගැන මම සන්තෝෂයි. අපේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමාගේ කතාවෙන් පස්සේ තමයි මට කතා කරන්න ලැබුණේ. කෙසේ වෙතත් අපි කියන්න කැමති මේ රක්ෂණ ව්‍යාපාරය බොහෝම කල් සිට ආරම්භ කරපු අතීතයේ ආරම්භ කරපු දෙයක්. ඒක නාවික හමුදාව නාවික යාත්‍රා තමයි පළවෙනිම රක්ෂණය කරලා තියෙන ඉතිහාසය දිහා බලපුවම. එසේ කුඩා රක්ෂණ සමාගම් වලට අවදානම බාර ගන්නට බැරි නිසා ප්‍රතිරක්ෂණය කිරීමේ කටයුත්තට ඒගොල්ලෝ නියැලී හිටියා. හරියටම කුඩා පක්ෂ වලට රටේ පාලනය කර යන්න බැරි නිසා මහ පක්ෂත් එක්ක සම්බන්ධ වෙලා ආවරණයක් ලබා ගන්නවා වගේ. ඒවත් එහෙම දෙකම එකයිනේ. නෑ දෙකම එකයිනේ. ඒක නිසා මහ පක්ෂයක තමයි පොඩි පක්ෂ එකතු වෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් වැරදිච්චම ඉතින් රක්ෂණය කඩා වැටෙනවා වගේ පේනවා. කෙසේ වෙතත්. ඉතින් මම කියන්න යන්නේ සිරිමාව බණ්ඩාරනායක මැතිරිගේ කාලේ තමයි රජයේ ආරම්භ රක්ෂණ සමාගම් ආරම්භ වුණේ. ඒවා ජනසතු කෙරුවෙත් ඒ කාලේ. ශ්‍රී ලංකා රක්ෂණ සමාගම ප්‍රතිසංවිධානය කරලා ආරම්භ කරුවා පස්සේ ඒකත් මේ ප්‍රතිරක්ෂණය කෙරුවා. මොකද අවදානමක් තියෙන නිසා අවදානම බාර ගන්න බැරි නිසා ප්‍රතිරක්ෂණය කෙරුවා. විදේශ සමාගම් එක්ක. ඒක නිසා ඒකට වර්ෂයකට බිලියන 20ක් විතර යනවා කියලා තමයි උපකල්පනය කරන්නේ. සාමාන්‍යයෙන් බිලියන 20ක් මේ රටේ මුදල් ප්‍රතිරක්ෂණය කිරීම තුළින් විදේශගත වෙනවා කියලා අපි අහලා තියෙනවා. ඉතින් මේ ඒ වගේම රක්ෂණ සමාගම් කියන තර්කයක් තියෙනවා. මම මේ තර්කය පොඩ්ඩක් කියන්න ඕන. 20 ලක්ෂ බිලියන 20ක් ගියාට බිලියන 20කට වඩා වැඩි මුදල් මේ පැත්තෙන් එනවයි කියලා. ඒක කොතරම් දුරට සත්‍යද කියලා මේ අවස්ථාවේදී හොයන්න ඕන. අපිට සුනාමි අවස්ථාවේදී අපේ දීවර නැවක් අබලන් වෙලා රක්ෂණ සමාගම රක්ෂණ කරලා දවසයි තිබුණේ. නමුත් ඒකට අපිට ඇමරිකන් ඩොලර් මිලියන 3.5ක් දක්වා ලබා ගන්න පුළුවන් වුණා. ජාතික විපත්වලදී විශාල බරක් විශාල අවදානමක් දැරීමට තරම් අපි ශක්තිමත්ද කියන එකත් කල්පනා කරන්න ඕනයි කියලා තමයි කියන්නේ. නමුත් මේ ක්‍රමයේ සාර්ථක වුණොත් එහෙම ETF ඒ වගේම EPF1 වැනි මහාභාරකාර අරමුදල අර්ථසාධක අරමුදල වගේ රජයේ සතු අරමුදල් මේ තුලින් රැස් කරන්න පුළුවන්. ඒක හොඳ ප්‍රවණතාවයක්. මම හිතන්නේ මේ අදහසත් ඒක වෙන්නේ නැති. ඉතින් නමුත් මගේ අදහස නම් මේ ත්‍රස්තවාදී ප්‍රශ්න තියෙන කාලේ ඒ වගේම නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන මේ කාලේ මේ රට සාමකාමීව පවත්වාගෙන යාමට ත්‍රස්තවාද නිසා පාසු වෙලා තියෙන කාලෙක අපි ප්‍රතිරක්ෂණය ලංකානුව 50ක් පාර ගැනීමේ අවදානම කොතෙක් දුරට සාර්ථක වේද කියන ගැනක මීට වඩා තදබල විමසිල්ලෙන් ඉන්න ඕන කියලා තමයි මම අපේ ගරු මුදල් ඇමතිතුමාටත් ඒ වගේම නියෝජ්‍ය මුදල් ඇමතිතුමාටත් යෝජනා කරා. අනිත් කාරණේ මම කියන්න කැමති අපි දන්නා මේ රාජ්‍ය ආයතන හුඟක් සමහරව බරක් වෙලා තියෙන රට. බරක් නොවි පවත්වාගෙන යන්න ඕනේ. අනිත් එක මේකට අරමුදලක් හැදෙන්න නම් ටික කාලයක් යන්න ඕනේ. එතෙක් ක්ෂණිකව අපිට වෘත්ති දීමේ හැකියාවක් තියනවාද කියන ගැන අපි අහන්න කැමතියි. ඒ පිළිබඳ තවත් සුපරීක්ෂාකාරීව මේ අරමුණ බොහොම හොඳයි. පරමාර්ථය ඉතාමත්ම අවංකයි. පරමාර්ථය තමයි මුදල් විදේශගත වීම නතර කරන්න. ඒ නතර කරන්න යන අවස්ථාවකදී විමසිල්ලෙන් සොයා බලා කටයුතු කිරීම යුතුයකමක් විදිහට අපි දකිනවා. අපි දැක්ක ගිය පාර සුනාමියේදී කොච්චර දේවල් අපලංගු වුණාද කියලා. නැති වුණාද කියලා. මේකේ කොටසක් තියෙනවා මේ දීවර රක්ෂණය කිරීම සම්බන්ධයෙන් උත් අපිට උදව් වෙන්න පුළුවන් මේ රක්ෂණ සමාගමට. හැබැයි දීවරව මෙතෙක්කල් දීවර යාත්‍රා රක්ෂණය කරලා නැහැ.
එයා කියනවා ඒගොල්ලන්ගේ දැල් ටික ආම්පන්න ටික රක්ෂණය කරන්නේ නැත්තම් ඒගොල්ලන්ගේම කොන්දේසි මාලාවකට අනුකූල වෙන්නේ නැත්තම් අපිට මොකටද මේ රක්ෂණය කියලා. නමුත් අපි දීවර අමාත්‍යාංශයේ හැටියට අද සියලුම දීවර යාත්‍රා රෙජිස්ටර් කරලා සංගණනයක් කරගෙන රක්ෂණය කරන්න කියලා අපි එයාට අනිවාර්ය කරන්න කටයුතු කරන ප්‍රධානම හේතුව තමයි ඉස්සල්ලාම දීවර යාත්‍රා සියලු දීවර යාත්‍රා මේ වුණට සංගණනයක් අරගෙන තියෙනවා. අපි දන්න පාරක වාහනයක් යනවා නම් on the spot අර ස්පොට් ෆෝමියුලා ප්ලස් නොයෙකුත් දේවල් විදියට කතා කරලා අද ඉක්මනට ඒ වෙලාවෙම ක්ෂණිකව ගෙවන ක්‍රම හදලා දීලා තියෙනවා. ඉතින් ජනතාව වාහනයක් ගත්තම ලක්ෂ 4ක් 5ක් 6ක් 7ක් රක්ෂණ මුදල් ගෙවලා තමයි පාරට දාන්නේ. ඒ මොකද අවදානම කියන එක ඉතාමත්ම බරපතල තත්ත්වයට අද මේ ලෝකේ වර්ධනය වෙලා තියෙනවා. විශාල වර්ධනයක් තියෙන අවදානමේ වර්ධනය. අපේ ලංකාව විතරක් නෙවෙයි ලෝකේ පුරාම විශේෂයෙන්ම ආසියා කලාපේ මේ තත්ත්වය දිගින් දිගටම දකින්න ලැබෙනවා. ඉතින් මේ ටික අපි කියනවා මේ පිළිබඳ කල්පනා කරන්න කියලා. ඊළඟට අපි කතා කරන්න මම කැමතියි කල්බදු මූල්‍යකරණය පනතක් ගැනත් යම් වචන කිහිපයක් කතා කරන්න ඕන. කල්බදු මූල්‍යකරණ පනතේ තුන්වෙනි වගන්තිය අනුව පනත යටතේ ලියාපදිංචි සුසුකම් ලබන ආයතන වර්ග 3ක් තියෙනවලු. 1998 අංක 76 දරන මුදල් සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන මුදල් සමාගමක්. 2 1988 අංක 30 දරන බැංකු පනත යටතේ බලපත්‍රලත් වාණිජ්‍ය බැංකුවක් හෝ විශේෂිත බැංකුවක්. 3 මුදල් අමාත්‍යාංශය විසින් නියම කරන ලැබූ අවම නිකුත් කළ හා ගෙවා නිමි ප්‍රාග්ධනයක් සහිත 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ ස්ථානගත කරන ලද පොදු සමාගමක්. කල්බදු සමාගමත් තම ව්‍යාපාර කටයුතු සඳහා අරමුදල් සපයා ගන්න ක්‍රම අතර ප්‍රධාන වන්නේ ඒවයි. බැංකු වලින් ණය ලබා ගැනීමෙන් තමයි මෙතෙක් කල මේ කල්බදු සමාගම් අරගෙන ගියේ. දැන් අපි ස්තුතිවන්ත වෙනවා අපේ ජනාධිපතිතුමාටත් ඒ වගේම සිඹලපිටිය ඇමතිතුමාටත් තරඟයක් ඇති කිරීමේ පරමාර්ථයෙන් ඒ කල්බදු සමාගම් වලටත් අවස්ථාවක් දීලා තිනවා මහ ජනතාවගේ මුදල් ලබා ගන්න. හැබැයි බැංකුවේ නිරීක්ෂණය අධීක්ෂණය යටතේ. මොකද කල්බදු සමාගම් අපි දන්නවා කල්බදු සමාගම් ලීසින් කම්පැනි කොච්චර දුරට භයානක විදිහේ සූරාකෑමක් මිනිස්සුන්ගෙන් ගන්නවා. අද වාහනයක් අවශ්‍ය වෙලා තියෙන අයට ඒ වාහනයක් ගන්න ගියාම නොයෙකුත් ආකර්ශනීය දැන්වීම් පළ කරමින් පොළඹව ගත්තන් පස්සේ ගෙවලා ඉවරෙද්දී වාහනෙන් භාගයක මුදල් එයා අය කරගන්න. මොකද ඒගොල්ලන්ට අවදානමක් තියෙන නිසා. නමුත් ඒගොල්ලෝ මේ අය මෙතෙක් කරුවේ රජයේ බැංකු වලින් මුදල් ටික අරගෙන තමයි ණයට දෙන්නේ. නමුත් රජයක් දැන් මේ ලීසින් පටන් අරගෙන තියෙනවා. පීපල්ස් ලීසින් ඒ වගේ නොයෙකුත් ලීසින් බැංකු වලින් මේ ලීසින් පහසු සේවාවල් ලබා දීපු නිසා බැංකු ටිකක් අදිමදි කරනවා යාට දීපට. නමුත් ලීසින් සමාගම් වලින් ලොකු සේවයකුත් මේ රට්ට වෙලා තියෙනවා. ඇඩ්වර්ටයිස්මන්ට් රාශියක් දා. මම වමට හැරලා කෙලින්ම යන්නේ LOLC එකට කියලා කියනවා කට්ටිය. තව කට්ටියක් කියනවා මේ බස් වල ගහලා තිනවා අපිට මහජන බැංකුවේ අනුග්‍රහය ලීසින් අනුග්‍රහය කියලා. මොකද්ද? පුතුවා වාඩි වෙන්නකෝ. වාඩි වෙන්න මම පස්සේ කියන්න. එතකොට මේ වගේ ලීසින් කම්පැනිස් වලට විශාල වශයෙන් ආකර්ෂණය කරගන්නට වෙළඳැන්වීම් දාලා හැබැයි බැංකු වලින් තමයි ණය ගන්න. බැංකුවත් මේක පටන් අරගෙන තියෙනවා. දැන් මේ නිසා ලොකු තරඟයක් ඇති වෙලා ලීසින් වල මිල වාරික මිල සහ ගන්න පොලි අනුපාතය බස්සගත්තොත් ඒකෙන් රට ලොකු සේවයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මම යෝජනාවක් කරනවා අපේ ගරු මුදල් ඇමතිතුමාටත් ඒ වගේ නියෝජ්‍ය මුදල් ඇමතිතුමාටත් මේකට විදේශ මුදල් ගැනීමටත් ඉඩ දුන්නා නම් හොඳයි. සුද්ධ විදේශ මුදල්. අපේ රටේ මූල්‍ය ප්‍රතිපත්ති අනුව බ්ලැක් මනි මෙහාට ගේන්න බෑ. නමුත් විදේශ රටවල් වලින් ගන්න පුළුවන් නම් ඉතාමත්ම අඩු පොලියට අරගෙන මහජනයාට දෙන්න පුළුවන් වුණොත් අපේ රට තව ටිකක් ඩොලර් ප්‍රමාණයකුත් ඇති. ඒකට අවස්ථාවක් දුන්නොත් හොඳයි. හැබැයි
බැංකුවල අධීක්ෂණය යටතේ කියලා මේක මගේ පුද්ගලික අදහසක්. එවිට මේ 21යි 22යි 24යි 30යි වගේ පොලියන්නේ නැහැ. දැන් රාජ්‍ය සේවකයන්ට වහන රාශියක් ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ ලබා ගැනීමට මූල්‍ය ශක්තිය නැති නිසා එයාටත් මේක ඉවහලක් වෙනවා. මොකද අපි දන්නවා අපේ ආර්ථිකය මොනවා කතා කරුවත් මේ රාජ්‍ය සේවකයන්ට විශාල වශයෙන් පඩි වැඩි කිරීමක් කරලා තියෙනවා. ඒ බර 50%කට වැඩි හැමතැනම වැඩි හැම කෙනෙකුටම වැඩි වෙලා තියෙනවා. හරියට බලන්න 10000ක් ගත්ත කෙනෙකුට දැන් 15000ක් හම්බ වෙනවා. ඉතින් නමුත් මේකේ වටිනාකමක් නැතුව ගිහිල්ලා තියෙනවා. මේක ඉල්ලලා ගත්තු අපි කවුරු විසින් හෝ ලබාගත්තු දෙයක් විදිහට තමයි කල්පනා කරලා කාර්යක්ෂමතාවය වැඩි කරගෙන නැහැ. කාර්යක්ෂමතාවය වැඩි කරගන්න ඕන. මොකද ලබා දීපු දෙයක් නේ දත් එකයි. යම්කිසි දෙයක් දීමනාවක් දෙන්නේ බෝනස් එකක් දෙන්නේ එහෙම නැත්නම් වෙනත් දිරිගැන්වීම් දීමනාවක් දෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න. නමුත් අපි කොච්චර කතා කරුවත් අපි වෘත්තීය සමිති ශ්‍රේෂ්ඨයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ කවුරු හිටියත් කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ මේක කාර්යක්ෂමතාවය වැඩි කරපන් කියලා. ඉල්ලීම් විතරයි. ඉල්ලීම් වැඩි කරලා දෙන්න. හැබැයි කරන්නේ මොනවද අපි මේ දීලා මෙච්චර ගාණක් අපි හොයලා දෙනවයි කියලා කතා කරන්න කැමති නැහැ. ඒක තුල තමයි මේ දේශපාලනේ රඳාපවතින්නේ. මේ දේශපාලනේ රඳාපවතින්නේ ඉල්ලීම් ලබා දෙන කෙනාට තමයි සණ්ඩු කරලා අපි දුන්නත් කවුරු හරි වේවා එකට කතා කරලා උද්ඝෝෂණයක් කරලා කෑ ගැහුවොත් රාජ්‍ය සේවක හිතන්නේ ඒක ලබා දුන්නේ එහෙන් කියලා. නමුත් ආණ්ඩුවෙන් කියන එක අමතක කරලා තියෙනවා. මේක කළ හේගුණ නැතිකම තියෙනවා. අපි ආඩම්බරෙන් උන අපේ ජනාධිපතිතුමා ඇවිල්ලා ඉතාමත්ම කෙටි කලකින් මේ රාජ්‍ය සේවකයන්ගේ ප්‍රශ්න දිහා ඇස්සල්ලා බැලුවා. අපි පිළිගන්න ඕන. සත්‍යාතික පක්ෂ වේවා වෙන පක්ෂක වේවා මේ தත්ත්වය පිළිගන්න ඕන. ඉතින් ওই ටික අපි කියන්න ඕන. අනිත් පැත්තෙන් අද රජයට කරන විවේචන ගැන මම ඉතාමත්ම කනගාටු වෙනවා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. අද බලන්න එතුමාට මොකද මේ විවේචන වලට වැඩියෙන්ම භාජනය වෙන්නේ? එතුමා විවේචන වලට භාජනය වෙන්නේ මූලිකම හේතුව තමයි එතුමා ජනාධිපතිතුමාගේ සොහොයුරාවී. ඒක තමයි ලොකුම විවේචනය. එතුමා කරන තියෙන රාජකාරිය, එතුමාට තියෙන එක්ස්පීරියන්ස් එක, හමුදාවේ එතුමා දරපු නිලය හරියට මේ යුද්ධේ පවත්වාගෙන යන ගැන නෙමෙයි කල්පනා කරන්නේ. ජනාධිපතිතුමාගේ සොහොයුරාවීම තමයි ලොකුම වරද. මේකට මොකද කරන්නේ? අපි දන්නවා ඉස්සර හිටපු ළඟදී පත්තරයක මම දැක්ක කියෙව්වා. දිවයින පත්තරයක දාලා තිබුණේ එක්තරා ආරක්ෂක ලේකම්වරයෙක් ඊශ්‍රායලයේ හදපු පිස්තෝලයක් ප්‍රභාකරන්ට තෑගි දුන්නා මේ රටේ. ඒ කාලේ. තවත් හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් කෙනෙක් හමුදාපති කෙනෙක්ව ගිහිල්ලා ළඟට ගිහිල්ලා ප්‍රභාකරන්ට ළඟට ගිහිල්ලා ආචාර කෙරුවා. මෙහෙම තමයි ආරක්ෂක ලේකම්වරු හිටියේ. මේ රටේ අපේ රටේ මේ නුදුරු වැඩි කල නෙමෙයි. එහෙම රටක මේ අපේ ආරක්ෂක ලේකම්තුමා විනාශ කළ යුතු ඉලක්කය කෙලින්ම කීම ගැන අද පොලිස් දෙපාර්තමේන්තුවෙන් ප්‍රශංසාවක් ලබලා තියෙනවා. ඇයි මේ නිවර්දිතාවය ගැන කල්පනා නොකර සහෝදරෙක් වූ ඵලයට විවේචනය කරන්න කියන එක මම අහන්න කැමති මේ විපක්ෂේ ඔබතුමා කොහොම ඉන්න ඔබතුමා ඉන්න කරුණාකරලා ඉඳ ගන්න කරුණාකරලා වාඩි වෙන්න LTT සංවිධානයට සල්ලි දීලා නැහැ කරුණාකරලා වාඩි වෙන්න ඒ කාලේ අපේ නිලධාරි කී දෙනෙක්ව මැරුවද තමුන්නාසලා කාලේ කතාරිය නැහැ යාව මරන්නත් ගියා ලැජ්ජ නැතුව තව කතා කරනවා උන්වහන්සේ කතා කරලා වාඩි වෙන්න සිංහල කොටි අපූරු කොටි කෝ කොටි චී කොටි කියන්න ඕන මේගොල්ලෝ කෝ කොටි චී කොටි සිංහල කොටි කොහෙද ඉන්නේ කියලා අපි දන්නවා එතකොට ගරු නියෝජක ස්ථානාධිපතිතුමනි මේ කතා කරන කට්ටිය අර බලන්න ඒ දවස්වල අර අදිත් එක බලන්න අර තිබිච්ච අර මිලේනියම් සිටි සිද්ධිය අද කී දෙනෙක් මිය ගිහිල්ලාද අර දිග ආර්ථික ඒ පැත්ත ගිහිල්ලා
කෙරෝල්ටම ගිහිල්ලා ක්ෂණික විහිදුම් කණ්ඩායම් මොකක්ද එකක් හදාගෙන දෙමළ ජනතාව බේරගන්න මේ රටේ දෙමළ ජනතාව බේරගන්න ඕන. දෙමළ ජනතාව කියන්නේ අපේ මිත්‍රයෝ අපේ හතුරු නෙමෙයි. ජනාධිපතිතුමා ආපු හැටිම කිව්වේ මොකද්ද මම කැමති ප්‍රභාකරන් එක්ක හරි කතා කරන්න කියලා. සුමාන සිංහලෙන් හරි දෙමළෙන් හරි කතා කරන්න කැමතියි කියලා. ඔබතුමාගේ නායකයෙක් දැන් මේ පැත්තේ ජීඑල් පිරිසමතුමා ඔබතුමාගේ ගෝලයානේ. ගෝලයා මේ පැත්තේ නායකයා මේ පැත්තේ. එහෙම නෙමෙයි. ඉතින් කතා කරන්න තිබුණා අවස්ථාවක් ලැබුණ නැහැ. සුමාන දෙකේ යුද්ධ පටන් ගත්තා. අදටත් පැහැදිලි ලෙසම කියනවා මේ ප්‍රශ්න යුදමය විසඳුමක් නෙමෙයි දේශපාලන විසඳුමක් තියෙනවයි කියන එක අපි තරයේ විශ්වාස කරනවා කියන කියනවා මේ රජය වෙන්නේ. ඒ පිළිබඳ මමත් යම්කිසි ප්‍රයත්නයක් දරලා තියෙනවා විජේ කුමාරතුංග මහත්තයත් එක්ක. 1988 එක. ඒ නිසා අපිට අයිතියක් තියෙනවා. කවදාක්වත් යුදමය විසඳුමක් නැහැ මේකට. මේකට අවශ්‍ය දේශපාලන විසඳුමක්. නමුත් දේශපාලන විසඳුමක් ලබා දෙන්න නම් මුළු රටේම සිංහල ජාතිය එකතු වෙලා බහුතර ජාතිය එකතු වෙලා එක විසඳුමක් ප්‍රභාකරන්ට කියන්න ඕන. ප්‍රශ්නයක් ආපම ආණ්ඩුවක් පෙරලා දාලා තම බලයට පත් වෙලා ඊළඟ ආණ්ඩුව ඒගොල්ලන්ගේ පෙරලා දාලා ඊළඟට තව එක්කෙනෙක් පෙරලා දාලා අවුරුදු දෙකකින් දෙකට ආණ්ඩුව පෙරලාගෙන ගිහිල්ලා ජනවාර්ගික ප්‍රශ්න විසඳුමක් දෙන්න බෑ. අඩුතරමේ ආණ්ඩුව පැත්තකට දාලා මේ ප්‍රශ්න විසඳුමක් දෙන්නවත් මේ පාර්ලිමේන්තුවට හැකියාවක් නැත්තම් මේ පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාව දක්වන ආකල්පේ ලොකු වෙනසක් වේවි ඉදිරියේදී. මට කියන්න තියෙන්නේ එච්චර. අද බලන්න. ඊයේ පෙරේදා බෝම්බේ පිපුරුණා නම් කොළඹට වෙන හානිය. භයානකකම ඒක න කවුරුත් ප්‍රකාශයක් කරුවා. මං හිතන්නේ ලක්ෂ 2කට වැඩිය දෙමළ ජනතාව මේ ප්‍රදේශවල ඉන්නවා. අපේ ප්‍රදේශවල වත්තල ඉන්නවා. දෙහිවල ඉන්නවා. මේ ප්‍රදේශවල ලක්ෂ ගාණක් ඉන්නවා. එක සිංහලෙක්වත් නැහැ ප්‍රදේශ. ඒකෙන් 300ක් අරගෙන ගියා කියලා ලොකු කැක්කමක් ඇති වුණා. අපි ඒ ගැන අගමැතිතුමා කියපු ප්‍රකාශය අපි ගැන අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කෙන්ද කන්දක් කරගෙන තමයි වැඩ කරන්නේ. අපිට විරුද්ධව 40 ලක්ෂ අපිට විරුද්ධව විශාල ලක්ෂ ගානක ජනතාව එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දුන්නා. එයාට උමනාවක් කියලා තියෙනවා ආණ්ඩුව පෙරලන්න ආණ්ඩුව වෙනස් කරන්න. නමුත් ඒ අයගේ කාලේ පාලනය කරපු කාලේ විටින් විට කවුරු පාලනය කරුවත් මේ රට ජීවන වියදම අඩු කිරීමේ හැකියාවක් නැහැ ආදායම් මාර්ග වැඩි කරන්න නැතුව. ඔක තමයි අපි විශ්වාස කරන්නේ. ආදායම් මාර්ග වැඩි කරගන්න. 1956 බඩු මිල සංසන්දනය කරලා 1960 ඡන්දෙට ගියාම අන්න එදා බඩු මිල මේ බඩු මිල කොහොමද කියලා අහනවා. මේ ලංකාවේ දේශපාලන. ඒ බය 35 මේ බය 35 කියලා එක සැරයක් ආණ්ඩුව අල්ලගත්තා. දැන් ආපහු ජීවන වියදම ඔක චක්‍රයක් වගේ ඔක ගැන කතා කර දැන් නියෝජ්‍ය කතානායකතුමනි දැන් බඩු මිල ගැන කතා කරනවා. මේකයි ඇත්ත. මේ මහා ලොකු ඇමති මණ්ඩල නිසා මේ රටට වෙලා තියෙන ලොකු අගතියක් කියලා. ඔහොම ඉතින් අගතිය ගැන කතා කරනවා නම් ඒ කාලේ පුච්චපු අරවමය ගැන කරපු රත්තරන් පේවාරමය ප්‍රශ්න ටික බැලුවොත් එimhe ඕල වටනාගම තක්සේරු කරුත් කොච්චරද? වෙච්ච විනාශය ඉස්සර ප්‍රභාකරන් ආයුධ ගත්ත ඉස්සලම අපේ දකුණේ සිංහල ජනතාව තමයි මේ ආයුධ සංස්කෘතිය මේ රටට ආවේ. හරිව වැරදි ඒවා. එදා තිබිච්ච වාතාවරණය උඩ එක වෙන්න පුළුවන්. වෙන විසඳුමක් නැතුව. ඒ ඉස්සලා කිසිම දෙමළ නායකයෙක් ආයුධ අරගෙන තිබුණේ නැහැ. සහජීවනෙන් ජීවත් වෙච්ච අපි. පුරුදු කිරීම සහ මේ පිළිබඳ පළමුවෙන්ම පාඩම කියලා දුන්නේ. අයන්න කියලා දුන්නේ. අපේම මිනිස්සු. මම ඒකට ජනතා විමුක්ති පෙරමුණට නම් කරන්න කැමති නෑ. නමුත් අපේ ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙමෙයි වෙන අය. මංකොල්ල සංස්කෘතිය මෙහෙ තමයි ආරම්භ කරන්නේ සිංහල මිනිස්සු. පොඩකින් දොරේ අප්පගාතේ වෙන්නේ කොයි අවුරුද්ද? වෙල්ලස්ස කරලා තවත් ජාතියකට විරුද්ධනේ. ඔහොම වාඩි වෙන්න. ඒ තවත් ජාතියකට විරුද්ධ. අධිරාජ්‍යවාදීන්ට විරුද්ධ. මේ අපි ජීවත් වෙච්ච අවුරුදු ගානක් බෝගහාවේ ඉන්දියාවෙන් මෙහාට. දෙමළ ජනතාව මට උගන්ලා තියෙන දෙමළ මේ මාස්ටර්ලා. එහෙම කතා කරන්න එපා. අපි කවුරු සහයෝගයෙන් ජීවත් වුණේ. අලස් ටික මිරිස් ටික ලුණු ටික යාපනයෙන් මෙහාට එපුවා තමයි අපි කෑවේ. දැන් තමයි පාකිස්තානේ නිව්සීලන්තෙන් ගෙන්නන්නේ.
ඉස්සර එහෙන් කෑ මෙතන ඒක එහෙන් ගෙනල්ලා මෙහාට දීපු නිසා තමයි අපි දෙගොල්ලන්ටම ජීවත් වීමේ උවමනාව ඇති වුණේ. සහසම්බන්ධතාවය ඇති වුණේ. ඕක නැති කරලා දාලා දැන් ඉතින් කතා කරන එක වැරදි. අර දෙමරෙන් කියමක් තියනවා අඟුලක් වැවක යද්දි එක රිටි පාරක් ගහලා වැරදුනොත් තව රිටි පාරවල 10ක් ගහලවත් ඒක හොයාගන්න බෑ කියලා. දැන් වැරදිච්චා වැරදුනා. මෙතනilla ඉදිරියට යන්න ඕන නියෝජ්‍ය කතානායකතුමනි. ඉදිරියට යන්න නම් අපි සියලු දෙනාම එකතු වෙලා දේශපාලන විසඳුමක් ලබා දෙන්න ඕන සුළු ජාතින්ට. සුළු ජාතින් පිළිබඳ ලොකු වේදනාවක් කැක්කුමක් විතරක් නෙමෙයි. සුළු ජාතින්ගේ නියෝජිතව කීප දෙනෙක් අපේ ජනාධිපතිතුමාගේ උපදේශක වශයෙන් අද පත් කරගෙන තියෙනවා. අද අස්සර ඇමතිතුමා ගැන කතා කරුවා අපේ ජනතා විමුක්ති පෙරේ මන්ත්‍රීතුමා. ප්‍රේමදාස මහත්තයත් එතුමාව අරගත්තා. එතුමාගේ ට්‍රාන්ස්ලේටර් කෙනෙක් විදියට. එතුමා මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ නැද්දි පාර්ලිමේන්තුවේ පොත හොඳට කියපු කෙනෙක්. එතුමා ලොකු සේවයක් කරුවා. එතකොට විදේශ රටවලට ගියාම එතුමාට පුළුවන් වුණා ජනාධිපතිතුමාගේ කතාව දෙමළට පරිවර්තනය කරන්න. මුස්ලිම් රටවල් වලට ගිහිල්ලා අපේ දහස් ගණන් එහෙ රස්සාව කරද්දී රස්සාවල් තහවුරු කරන්න කතා කරන්න පුළුවන්කම තිබුණා. නැත්තම් ජනාධිපතිතුමා උපදේශකවර ගත්තේ මේ ගෙදර තියාගෙන මේ සම්බෝල හදන්න නෙමෙයි. ජනාධිපතිතුමා උපදේශකව ගත්තේ මේ රටේ උන්නතිය වෙනුවෙන් කල්පනාකාරීව. ඇමතුමා එසා විනාඩි කිහිපයක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ. එහෙමද? මිනිසා නියෝජ්‍ය කතානායකතුමනි මට විනාඩි 30ක් තිබුණානේ. අපේ ඇමතුමාගෙන් 10ක් දෙන්න කියනවා. එනිසා මේ ගැන හොඳට කල්පනා කරලා බලන්න. අපි මේ රටේ ජනාධිපතිතුමා කරපු දේ තමයි ප්‍රේමදාස මහත්තයා කරපු දේ තමයි ජනාධිපතිතුමාට කට්ටිය එකතු වෙලා කරන්නේ. පුංචි පවුලකින් ඇවිල්ලා ඉස්සරහට අපම යන්න දෙන්නේ නැහැ. බණ්ඩාරනායක මහත්තයාත් ඔක කෙරුවා. බණ්ඩාරනායක මහත්තයා 56 ලොකු විප්ලවයක් කරලා මෙතනට ඇවිල්ලා ගලවලා කෝට්ටේ ගලවලා ටයි එක ගලවලා රෙද්ද හැට්ට අඳගෙන රෙද්ද ඇඳගෙන සමාවෙන්න. රෙද්ද ඇඳගෙන රෙද්ද බැනියම ඇඳගෙන සමාවෙන්න කියලා කිව්ව වචන වලට ඉස්පිලි පාපිලි වලට මේගොල්ලෝ තර්ක කරා. උගත් മന്ത്രിවරු. මේගොල්ලෝ ඉස්පිල්ලක් වැරදුනත් දැසිත മന്ത്രിතුමා ලොකු නැගිලා තර්කයක් කරනවා. මොකද එච්චර ෂාප් ඒගොල්ලෝ. එච්චර සමාවෙන්න මගේ මිත්‍ර හොඳ සංගීතඥයා. ලස්සනට සින්දු කියන්න පුළුවන් යතුවා. ඒ වගේම ලස්සන දේවල්ට හරි ආස කරන කෙනෙක්. ඉතින් මේ නියෝජ්‍ය කතානායකතුමනි හරි අමාරුයි බේරගන්න. ඔයාට හරි ගියාම. ලෝකේම ලස්සනේවා. ඉතින් නියෝජ්‍ය කතානායකතුමනි මෙහෙම තමයි මේගොල්ලෝ කතා කරුවේ. ප්‍රේමදාස මහත්තයා කරපු දේ අපේ අහිංසක ජනාධිපතිතුමාටත් දැන් ප්‍රශ්න ඇති කරනවා. මොකද කැමති නැහැ මේ සම්ප්‍රදාය රද්දලා සම්ප්‍රදාය කඩලා බිඳලා දාන්න. එහෙම කඩන කෙනෙකුට ඉඩක් නැහැ මේකේ. දකුණෙන් ආවිල්ලා පක්ෂ 18ක් එකතු කරපු එකම නායකයා. අපි කාටවත් නැතුව කතා කරමු. පක්ෂ 18ක් එකතු කරලා එකම නායකයා දකුණෙන් ඇවිල්ලා. එතුමාගේ ඒ කාලේ තිබිච්ච අපේ කැබිනට් එකෙන් අපේ ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിවරුන්ට සීට් 40ක් දක්වා තරම් කරලා ඉඳ දුන්නා. ඒ කාලේ අපි දුන්නානේ. නැහැ කියන්න බෑ. ජනාධිපති ඡන්දය ජයග්‍රහණය කරලා බහුතරයක් කියද්දි අද මම මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන්න ඕන. බහුතරයක් කියද්දි ඒ ගමම්ම ඡන්ද තියමු කියලා කියද්දි මට ඒක කරන්න බෑ. මට උදව් කරපු ජනතා විමුක්ති පෙරමුණට මේක අගතියක් වෙනවා කියලා බෑ කියපු නායකයෙක් විදිහට මම අද මේ සභාවේදී ප්‍රකාශ කරන්න ඕන. එම කරුණා 10ට බයින 20ට බයින අපිට කියන්න බෑ. ඔය තියෙන ප්‍රතිශතය මේයි කියලා අපිට හිතන්න බෑ. එහෙමයි ජනාධිපතිතුමා ක්‍රියා කරුවේ. ඒ කෘතගුණ අද තියන්න ඕන මේගොල්ලෝ. රජයට සහයෝගය දෙන්න ඕනේ මේ යුද්ධමය වාතාවරණයක් තියෙන වෙලාවේ. එල්ටීටි එක දුර්වල කරලා දේශපාලන විසඳුමකට ගන්න යන වෙලාවේ අපි තාමත් විශ්වාස කරනවා නම් දේශපාලන විසඳුමක් මේ රට අවශ්‍යයි කියලා අපි පුනපුනා කියනවනම් ඒ අතර ඒගොල්ලෝ අපිට පහර දෙනවනම් අපි ප්‍රතිපහර නොදී
කටයුතු කරන්න කියලා කටයුතු කරන්න බැරි බව අපි පුන පුනා කියනවා. ඒකත් කියනවා. උඹලා ගහන ඉඳයි අපි ගහන්නේ කියලා. ගහන්න නැත්තම් ගහන්න නැහැ කියලා කිව්වා. එහෙම කියද්දි මේ රට රජය ආරක්ෂා කරන්න ඕනේ. නිශ්ශබ්ද වන්න ගරු උඩවත්තේ නන්ද ස්වාමින් වහන්සේ මුලසනට යෝජනා කරන ලෙස කරුණා කළා යෝජනා කරන්න. ගරු මූලාසනාරුඩ ස්වාමීන් වහන්සේ වහන්සේලාට අපි ප්‍රථමයෙන්ම වහන්සේලාටත් අපි සිරසනම ගෞරව කරන්න ඕන. මොකද වහන්සේලා මේ රට ගැන ලොකු කැක්කුමක් තියෙන අය. මේ රට ගැන ලොකු ආදරයක් කැක්කුමක් තියෙන අය තමයි වහන්සේලාව මේ සභාවට පත් කරලා ඉන්නේ. එයා වහන්සේලා පත් කරපු අයට අන්තවාදී අදහස් තිබිච්ච අය නෙමෙයි. වහන්සේලා යාට පත් කරලා මේ ධර්ම රාජ්‍යයක් සඳහා කරන සටනේ. වහන්සේලාට තේරුම් අරගෙන තිනවා. ඒ ධර්ම රාජ්‍යයට යා යුතු මාර්ගයේ කායකද යා යුතු හොඳ බෞද්ධයෙක් එක්ක යා යුතුයි කිය. හොඳ බෞද්ධයෙක් එක්ක යා යුතුයි කිය. හරිද? හොඳ බෞද්ධයෙකුට තමයි අන්‍යාගම්මයව රැක ගන්න පුළුවන්. වැරදි බෞද්ධයෙක් වැරදි කෙනෙක් ආවොත් එහෙම කවදාකවත් අන්‍යාගමිකට අයටවත් එහෙම නැත්නම් සුළු ජාතින්ටවත් ඒකේ සහනයක් නැහැ. මෙතුමා හොඳ බෞද්ධයෙක් නිසා අපි විශ්වාස කරනවා අපි සියලු දෙනාටම එතුමාගේ පිහිට ලැබෙයි කියලා. අපි කතෝලික වශයෙන් අපි වුණත් එතුමාට ගරු කරනවා. එතුමා එක අමාත්‍යංශය හැදුවේ. ආගමික කටයුතු එක අමාත්‍යංශ. හින්දු මුස්ලිම් අරවා මේ කියලා නෑ බෙදුවේ නෑ. සේර මේ හොඳට ඇනලයිස් කරලා බලන්න හොඳට විග්‍රහ කරලා බලන්න. මේ කොච්චර අවංක ගමනක්ද එතුමා යන්න ගියේ කියලා. සති දෙකෙන් ගහලා දැම්මා. සති දෙකෙන් වෙනස් කෙරුවා. අපි දන්නවා දැන් සමහර අය ඉතින් නොයෙකුත් දේවල් කිය මේ පක්ෂ කඩාගෙන යනවා. පක්ෂ වලින් වෙනවා. අපි ස්වාධීනව ඉන්නවා කියන අපි පක්ෂ පිහිටවනවා කියනවා. නමුත් මම දකින දෙයක් තියෙනවා මේගොල්ලන්ගේ මෙහෙවන්නේ ඒගොල්ලෝ නෙමෙයි වෙනත් කොහේ හරි බලවේග වලින්. වෙනත් විදේශ බලවේග විදේශ රටවල ඉඳලා මේගොල්ලන්ගේ මෙහෙවන ඵලයන් මේ පැත්තට. දැන් කඩපන්. දැන් ඔන්න සාර්ථකව යනවා වැඩේ. දැන් දේශපාලන විසඳුමකට එන්න ඕන්න මෙන්න කියන අවස්ථාව එල්ටීටි එක පිළිගන්නවා නම් මේක යුද්ධ කරලා කවදාකවත් දිනන්න බෑ. එහෙනම් අපි විසඳුමකට යන්නේ. අපේ විසඳුම අපි ඉදිරිපත් කරලා තියෙන කුඩා ඒකවලට කඩන්න කියලා. දිස්ත්‍රික්ක මට්ටමේ ඒ පිළිබඳ අවසාන තීරණයක් නැතුව සාකච්ඡාවක් කරලා කට්ටියම එකතු වෙලා හරි විසඳුමක් සොයාගන්න ඉතාමත්ම කුඩා ක්‍රමයකට කඩන්න ලෑස්ති කරලා තියෙනවා. අපිට ලංකාවට ඕන දෙන්නේ අපි කරන්නේ තමුන්නාන්සලා විදේශ දේවල් කොපි කරගත්තට දේශීයත්වයට ඒවත් විදේශ බලවේගයක් ඉන්නවා කියලා මොන විදේශ බලවේගයද? ඉතින් පස්සේ තේරෙයි. නෑ මොන බලවේගද කියලා. හිරිදරව් කරන්නේ ඉතින් ඒ අයට විදේශවල ගෙවල් තියෙනවනේ. මේ අපිට නැති ගෙවල් අපි අවුරුදු 25ක් ව්‍යාපාර කරලා මොන බලවේගද? ඒවා කොහොමද තියන්නේ? ලන්ඩන් වල අර ලන්ඩන් වල ඇමරිකාවේ කී දෙනෙකුට තියෙනවද මේකේ? මේ වෙලුව වගේ ආපු කට්ටිය වටුව වගේ ආපු කට්ටිය ඉතින් නෑ ගෙවල් තියනවනේ කිව්වේ ඉතින් විදේශ වලට යන අය එනවනේ එතකොට වැඩි බලපෑම් ඇති වෙන්න පුළුවන් වැඩි බලපෑම් ඇති වෙන්න පුළුවන් හරි එතුමාට ඇමරිකාවට ගිහිල්ලා එතුමා ඒක වලින් උදව් කරනවා මෙහාට හිතන්න එපා මේ මම එකයි කිව්වේ දා ඇමරිකාව පිළිබඳ අර යෝජනාවේදී අපේ ඇඟලුම් වලින් 71ක් හරිනේ ඇමරිකාවට මේ ගම්වල ඉන්න ගෑනු ළමයි විශාල සංඛ්‍යාවක් ජීවත් වෙන්නේ මේ ඇඟලුම් කර්ම. ගරු ඇමතිතුමාගේ කාලය වෙලාව ඉවර වෙගෙන ඉන්න. ඔව් මගේ වෙලාව ඉවර වෙගෙන මම පේනවා. හැබැයි අදට විතරයි ඒක. මතුවට වෙලාව හොඳ වේවි. එතෙක් මගේ කතාව නවත්තන්න බොහොම ස්තුතියි.